සමහර අම්මලා හිතන් ඉන්නවා කරණීයමිත සූත්‍රය ගෙදර කියන්න හොඳ නෑ. රතන සූත්‍රය අමෝ එක ගෙදර කියන්න හොඳ නෑ. මේ යක්කු වෙනවා කියනවා. එතකොට මේ වගේ මේ බුදු දැන් කරණීයමිත සූත්‍රෙම ගන්න. පින්වතුනි කරණීයමිත සූත්‍රයේ තියෙන මෛත්‍රිය පතුරවන හැටි බුදුහාඳුරන්ගේ දේශනා අතර අපි 3 සූත්‍රය කියලා කියන්නේ කරණීයමිත සූත්‍රය, රතන සූත්‍රය, මහා මංගල සූත්‍රය කියන්නේ බලවත්ම ආරක්ෂිත දේශනා 3ක්. එතකොට ඒ දේශනා නිවන් මගටත් උපකාර කරගන්න පුළුවන්. දැන් කරණීයමිත සූත්‍රයේ තියෙන මේ දේශනාව මෛත්‍රිය පතුරවලා ඒ මෛත්‍රියෙන් ධ්‍යාන 3ක් උපදවන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙන් පළවෙනි දෙවනි තුන්වෙනි ධ්‍යානයට හිත නංවලා එතනින් විදර්ශනාවට හැරිලා ඒක අවසාන කරණීයමිත සූත්‍රය පෙන්වන අනාගාමී ඵලයට ආයමත් මෞකුසක උපදින්නේ නැතුව එයා ධර්මාවබෝධය කරාම යන ක්‍රමය එතනින් විස්තර කෙරෙනවා. හැම සත්වයකුටම දිට්ඨාවායේ වද්දිට්ඨා දැකලා තියෙන නොදැකපු දීඝාවා දීර්ඝ ශරීර ඇති මහන්තාවා මහත ශරීර ඇති රස්ස කුඩා අනුක ඇහැට නොපෙනෙන තරම් කුඩා තූලාවා වටකුරු හැඩෙන් යුක්ත මේ හැම සත්වයකුටම දිට්ඨාවා ඒ වද්දිට්ඨා දැකලා තියෙන නොදැකපු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මේ සෑම සත්වෙම සුවපත් වේවා කියලා මෛත්‍රියක් මේ පතුරවන්නේ. එතකොට බුදුහාමුදුරන්ගේ මෛත්‍රිය පතුරවපු බලවත්ම දේශනාවක් ගෙදර කියන්න එපා කියලා කවුරු හරි පව්කාරයෙක් කියනවනම් බලන්න එක බුද්ධ වචනයට මොනතරම් හානියක්ද කියලා. මොනතරම් අපහසයක්ද බුදුහාමුදුරන්ගේ ධර්මයට කොච්චර ගැරහීමක්ද මේ කරන්නේ. ඒ නිසා මේවැනි බොහෝ දෙනෙක් ආවෝක කියන්න හොඳ නෑ දන්නේ නෑ මේක තියෙන්නේ මොකක්ද ඇයි හොඳ නෑ කියන්නේ ඒ මොකවත් නෑ කියපු ගමන් මේක පිළිගන්න මෙහෙම කිව්වා කියලා. පින්වතුනි ආටානාටිය බොහෝ වෙලාවට මේ ආටානාටිය ගැන හිතාගෙන ඉන්නේ මොකද පිරිත් ගෙවල් වල ඔබ අපි පවත් නොදන්න කාලේ පුංචි කාලවල ওই පිරිත් ගෙවල් වල මේ ආටානාටිය කියන ස්වරේ උච්චස්වරයකින් බොහොම භයානක විදිහට මේක කියන්නේ. ඒ කියනකොට සමහර පිරිත් සම්ප්‍රදායන් වල තියෙනවා ඒ කියනකොට අයන් යක්කෝ කියලා කෑ ගහනකොට ඉතින් රචින්න දානවා ඊළඟට බෙර ගහනවා නිදාගෙන ඉන්න මිනිස්සු රැක පාට බය වෙලා හැරිනවා සමහරු කියන එළියේ ඉන්න එපා බරෙල්ල ඇතුළට දැන් යක්කු දුවන වෙලාව උඹලට ගහගෙන යයි කියනවා. එතකොට මේ වගේ ඒවා නිසා මිනිස්සු හිතාගෙන ඉන්නවා ආටානාටි කියනකොට යක්කු දුවනවා උංග පන්නන එක මේ යක්කු පන්නන එකක් කියලා හිතනවා. එදකොට මේ වගේ නිසා සමහරු හිතනවා ඕක පිරිතකද විතරයි යක්කු පන්නන්න ඕක කියන්න තියෙන ඕක ඇහෙන්නත් හොඳ නෑ ඕක දාන්නත් හොඳ නෑ එක ගෙදර කියන්නත් හොඳ නෑ. අන්නේ වගේ වැරදි අදහස් ආකල්ප මේ දේශනා ගැන මිනිස්සු ඇති කරගෙන ඉන්නවා කිසිම හේතුවක් නෑ. ආටානාටිය දේශනාවේ සරල පරිවර්තනයක් පිරිත් පොත්වල තියෙනවා සරල සිංහල පිරිත් පොත් පරිවර්තනය කරපුය පාලි තිබුණට මෙහා පැත්තෙන් එක්කෝ පිරිත් පොතේ අවසානයට හරි මේක සිංහල අර්ථ තියෙනවා. ඔබ හොඳට වචනෙන් වචන කියවල බලන්න මේ දේශනාවේ තියෙන්නේ මොකක්ද? වෛශ්‍රවණ දෙවියන් සතරවරන් දෙවියන්ම ඒ සතරවරන් දෙවියන් යටතේ ඉන්න යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්දරු කියන මේ සේනාම එකතු කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මේ ආවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගුත්තියා ඒ අයගේ රැකවරණය පිණිස ආරක්කායි ඒ අයගේ ආරක්ෂාව පිණිස පහසු විහාරායි ඒ අයගේ පහසු විහරණය පිණිස ඒ අයට අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් විපතක් ඇති නොවීම පිණිස ආටානාටිය නම් වූ දහම් පරියාය කියන්නයි මේ ආවේ. එතකොට ඒ ඇවිල්ලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට ආරක්ෂා වෙන ක්‍රමයක් කියලා යන්න ඇවිල්ලා තියෙන්නේ අමනුෂ්‍යයන්ගේ. එතරදි වෛශ්‍රවණ දෙවියෝ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ යක්කු බොහෝ යක්ෂයෝ ඉන්නවා මහානුභාව සම්පන්න යක්කු ඉන්නවා මධ්‍යමානුභාව සම්පන්න යක්කුත් ඉන්නවා නීච යක්කුත් ඉන්නවා මිනිස්සු අතරත් ඉන්නවනේ කොහොමයි. එතකොට ඒ වගේ යක්කු අතරත් ඉන්නවා බොහොම බල සම්පන්නයි ඉන්නවා සාමාන්‍ය මධ්‍යම ආනුභාවයි ඉන්නවා නීච වෙච්ච යක්කුත් ඉන්නවා. ඔය යක්කුන්ගෙන් බුදුහාමුදුරුවෝ ගැන පැහැදිච්ච මහානුභාව සම්පන්න යක්කුත් ඉන්නවා තුනුරුවන් ගැන අපැහැදිච්ච යක්කුත් ඉන්නවා. මධ්‍යමානු භාවයක්කු ගත්තාම ඒ අය අතරත් තුනුරුවන් ගැන පැහැදිච්ච අයත් ඉන්නවා අපැහැදිච්ච අයත් ඉන්නවා. නීච යක්ෂයන් අතර ගත්තත් පැහැදිච්ච ටික දෙනෙකුත් ඉන්නවා අපැහැදිච්ච අයත් ඉන්නවා. ඇයි මේ අපහදින්නේ? මොකද බුදුහාමුදුරුවෝ ගැන තුනුරුවන් ගැන ශාසනය ගැන අපහදින්න හේතුව අන්න ඒකයි දැනගන්න ඕනේ. ආටානාටි දේශනාවේ වෛශ්‍රවණ දෙවියන් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යක්කු කියන්නේ දුස්සීලයි.
ඔවුන් කැමති ප්‍රාණඝාතයට කැමති. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවට යක්කු කැමති නෑ. අන්න ප්‍රාණඝාතයට කැමති කෙනා ඒකෙම යෙදෙන කෙනාට ඒකෙන් වලකින්න කියනකොට කේන්ති යනවා. ඊළඟට මේ යක්කු හොරකමට කැමති ඒවා කරලම තම යක්කු වෙලා ඉපදිලා තියෙන්නේ. එතකොට අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනකොට යක්කු කැමති නෑ. ඇයි තමන් කැමතිදේ ඇහෙන්නේ ඒක එපා කියනවට කැමතිනේ. සමහරුට සිල් රකින්න කිව්වම කේන්ති යනවනේ. අන්න ඒ වගේ දුස්සීලයට සීල ගැන අහන එක අප්‍රිය දෙයක්. යක්කුත් ඒ වගේ. ඊළඟට මේ යක්කු දුස්සීලයි. වැරදි කාම සීවනයේ දෙනවා. ජීවත් වෙලා ඉන්නකොට මනුස්ස ලෝකෙත් එවැනි අකුසල් කරලා පව්කම් කරලා සල්ලාලකමේ ගිහලා තමයි එවැනි ආත්ම භාවවල උපදින්නේ. ඒ යක්කු අතර ඉපදුනත් යක්කු යක්ෂණිය අතරත් ඒ වැරදි කාම සීවනයේ දෙනවා. ඒ නිසා කාමී සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බණ කියනකොට මේ යක්කු වෛර බදිනවා කියන. ඊළඟට යක්කු කියන්නේම බොරු. ඒ අය හැම වෙලාවෙම මිනිස්සු රවට්ටන්න මුලා කරන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න. ඒ නිසා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනකොට ඒවට කැමති නැහැ කියන යක්කු. ඊළඟට මේ මත්ද්‍රව්‍ය වලට මත්පැන් වලට ඒවට ඇලුම් කරන ආස කරන මත්ද්‍රව්‍ය වලට මත් වතුර වලට ඉන්නකම් බීලා නොයෙක් විදිහේ දුරාචාරය මත්ද්‍රව්‍ය වල මේ විදිහට විනාශ වෙලා තමයි මැරිලා යක්කු පෙරිත වෙලා උපදින්නේ. එතකොට ඔවුන් ඒ ආත්මවලත් උත්සාහ කරන්නේ ඒවට තමයි කැමති. හැබැයි ඒවැන් වලකින්න කියලා සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී කියලා බණ කියනවට කැමති නෑ. මෙන්න මේ නිසා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට අකමැති පිරිසක් ඉන්නවා. ඒ යක්කු සමහරු මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අකමැති වෙලා නිකන් ඉන්නව නෙමෙයි. ඔවුන් නොයෙක් කරදර බාධා ඇති කරනවා. ඒ කරදර කරන්නේ කොහොමද? සමහරයක්කු සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකයෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක්. දැන් මේක සිව්වණක් ශ්‍රාවකයන්ටම අදාළයි. ගච්ඡන්තෝ අනුගච්ඡේය. ඒ කෙනා යනකොට යාගේ පස්සෙන් ඇවිල්ලා නොයේ කරදර විදිහට එයාට කරදරයක් වෙන විදිහට අමනුෂ්‍යය හැසිරෙනවා. එයාට කරදර කරනවා. යනකොට පස්සෙන් එනවා. ටිතෝ අනුටිතේය. එයා නතර වුණාම එයා එක්කම නතර වෙලා එයාට කරදර කරනවා. නිසින්නවා නිසීදෙයි. එයා වාඩි වුණත් අමනුෂ්‍යය එයාට ඇරලා යන්නේ නැතුව කරදර කරන්න බලාගෙන එයා ඇසුරේම ළඟින් ඉන්නවා. සයානවා සයානේ යා නිදාගන්න ගියත් ඇවිල්ලා ළඟින් එක්ක නිදාගන්නවා. අර අමනුෂ්‍යයා ළඟට වෙලා ඉඳන් කරදර කරනවා. එතකොට මේ හැම ඉරියව්වකම අමනුෂ්‍යයා මෙයාගේ පස්සෙන් ඇවිල්ලා කෙනෙකුට කරදර කරනවා නම්, හිරිහැර කරනවා නම්, අමනුෂ්‍යයාගේ නිතර කරදර බාධා ඇති වෙනවා නම් කාටද මේ ධර්ම මාර්ගයේ හැසිරෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අන්නේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ඉදිරිපත් වෙනවා කියලා වෛශ්‍රවණ දෙවියෝ ඒ වගකීම් බාර ගන්නවා. ඒක තමයි වෛශ්‍රවණ දෙවියෝ ඇවිල්ලා කියන්නේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වෙනුවෙන් අපි ඉන්නවා. දැන් බලන්න තෙරුවන් සරණ ගියේ නැති, පන්සිල්වත් නැති, ගුණධර්මයක් රකින්න නැති භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට අයිති නැති කෙනෙක්ගේ පස්සෙන් යකෙක් අමනුෂ්‍ය පෙරේතෙක් ආව දෙවියන් නෑ යත් එක්ක. දෙවියන්ගේ උදව් උපකාරය අයට නෑ. හැබැයි මේ වෛශ්‍රවණ දෙවියෝ සතරවරන් දෙවියෝ ඉදිරිපත් වෙලා උදව් කරන්නේ කාටද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට. මේ තුනුරුවන්ට වෛර කරන අකමැති හිතුවක්කාර දරුණු යක්ෂේ කරදර බාධා කරන්න આવොත් අපි ඉදිරිපත් වෙනවා. ඒ වෙනුවෙන් කෙනෙකුට අමනුෂ්‍යයෙක් නිතර කරදර කරනවා නම් වෛශ්‍රවණ දෙවියෝ ක්‍රමයක් කියනවා. ඉස්සල්ලාම නිකන් දෙවියන්ට අනේ දෙවියනේ මට මේම කරදර කරනවා කියලා කියන්න කලින් තමන් සද්ධාව දෙවියන් බලන්නේ මේ කෙනාගේ සද්ධාව ගුණධර්ම පැත්ත බලන්න. ඉස්සල්ලා සත්බුදුවරු සිහි කළ සත්බුදුවරුන්ට වන්දනා කරන්න කියන. ඒක තමයි ආටානාටි පිරිත් පොතේ තියෙන සත්බුදු වන්දනා ගාථා කීපය. විපස්සිස්ස නමත්තු චක්කුමන්තස්ස සිරීමතු සිකිස්සපි නමත්තු. ඒ විදිහට තියෙන විපස්සි, සිකී, වෙස්සබෝ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම මේ කල්ප 100කට ආසන්න කල්ප 91ක් තුළ මේ ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා 7 නම සත්බුදුවරු. ඒ අය සිහි කරලා ඒ බුදුවරුන්ට වැඳලා ඉන්න කියනවා. දෙවියන් බලන්නේ ඊට පස්සේ ඉස්සෙල්ලා දෙවියන්ට වැඳගෙන යනවට වඩා බුදුන් වැඳලා දෙවියන්ට කියන්න කියනවා. සත්බුදුවරුන්ට වන්දනා කරලා
සතරවරන් දෙවියන්ට කියන්න කියනවා මම මෙහෙම බුදුන් සරණ ගියගෙන මං ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනෙක් මං ගුණ ධර්ම වඩන කෙනෙක් අනේ මේ අමනුෂ්‍යය මට කරදර කරනවා මං යනකොට මගේ පස්සෙන් එනවා මං හිටගත්තත් කරදර කරනවා නිදාගන්න ගියා කරදර කරනවා මේ හැම ඉරියව්වක මට කරදර බාධා වෙන විදිහට අමනුෂ්‍යයෙක් මගේ පස්සෙන් එනවා කියලා කාටද කියන්නේ තමන් බුදුන් ඇඳලා සත්බුදුවරුන්ට වන්දනා කරලා ඒ සතරවරන් දෙවියන්ට කියන්න එතකොට ඒ දෙවිවරු බුදු හාමුදුරුව ඉදිරී කෙන ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ අපි ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ඉදිරි පත්වෙනවා. එතකොට දෙවියන් මොකද කරන්නේ මේ මෙහෙම කියනකොට ඒ කෙනාට උදව් කරන්න දෙවියන් ඉදිරි පත්වෙනවා. දෙවියන් බලනවා කවුද මේ කරදර කරන්න. එතන තියෙනවා යක්කු අතර කණ්ඩායම් ගොඩක් තියෙනවා. යක්කෝවා යක්කිනීවා යක්ක පෝතකෝවා යක්ක පෝතිකායවා යක්ක පවාරෝවා යක්ක මහාමත්තෝවා යක්ක පාරිසජ්ජෝවා. එතකොට යකෙක් යක්ෂණියෙක් යක්ෂ පැටවෙක් යක්ෂ පැටවියක් යක්ෂ මෙහෙකාරයෙක් යක්ෂ අමාත්‍යවරයෙක් යක්කු අතරත් තියෙනවා අමාත්‍යවරු. එතකොට මේ වගේ ඒ යක්කුන්ගේ ඒ පිරිසෙන් කවුරු හරි කෙනෙක් එතකොට මෙන්න මේ එක විදිහට එන යක්කු ඉන්නවා එක ස්වරූපයෙන් ඇවිල්ලා කරදර කරනවා ඒ අයට අන්න වෛශ්‍රවණේ මේ කවුරුණත් ඒ යක්කු පාලනය කරන්නේ වෛශ්‍රව දෙවියන් යටතේ. ඒ වෛශ්‍රවණ දෙවියන් යක්ෂයන්ට අණ කරනවා මේ දේ කරන්න එපා. ඔබ මේ දේ කරොත් ඔබට දඬුවම් කරනවා කියලා ඉස්සරලා කරන්නේ අණ කරනවා. ඉස්සරලාම දඬුවම් දෙන්නේ පළවෙනියට කරන්නේ අණ කරනවා. ඒ අණ කරලා නිකන් ඉන්නේ. ඊට පස්සේ ඒ යක්ෂයා ඒ කරපු වැරැද්දට ඔහුගේ වරප්‍රසාද දෙවියන් කපා හරිනවා කියන. අපිට තේරෙන්නේ නැති සමහර දේවල් තියෙනවා. මේ විශ්වයේ හැමදේම අපි දන්නව නෙමෙයි. බුදු හාමුදුරුවෝ තමයි බුදු වැසින් සියල්ල දැක්කේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උතුරු දිසාවේ යක්කුන්ට යක්ෂයන්ගේ රාජධානියක් පිහිටලා තියෙනවා කියන. ඒකට ධර්මයේ ඒකේ කියන නම තියෙනවා ආලක මන්දා කියලා යක්කුන්ගේ රාජධානියක් කියන. එතකොට යක්කු යක්ෂණියෝ විනෝද වෙන්න ඒ ආලක මන්දා රාජධානියේ ගිහිල්ලා බොහෝ විනෝදෙන් විනෝද වෙවි ඉන්නවා. හැබැයි ඒකට ඇතුල් වෙන්න නම් වෛශ්‍රවණ දෙවියන්ගේ අවසරයක් තියෙන්න ඕන. දෙවියන් අවසර දෙන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට හිතුවක්කාර විදියට කරදර බාධා කරන යක්ෂයන්ට ආලක මන්දා රාජධානියට ඇතුළු වෙන වෛශ්‍රව දෙවියන් අවසර දෙන්නේ නැහැ කියන. ඊළඟට යක්කු යක්ෂණියෝ අතරත් මේ මනුස්ස ලෝකවල වගේ විවාහ වෙනවා. ඒ අයට ඒ ඔවුන්ට ඒ කටයුතු වලදී වෛශ්‍රව දෙවියන්ගේ අවසර ලැබෙන්නේ නැහැ කියන ඒවට. එතකොට මේ වගේ සාමාන්‍යයෙන් ඒ අමනුෂ්‍යයන්ට අමනුස්ස ලෝකේ ඔවුන්ට තියෙන වරප්‍රසාද වෛශ්‍රවණ දෙවියන් දඩුවමක් හැටියට කපාහරිනු. කපාහැරලා ඔවුන්ට කියනවා ඔබ මේ දේ කරන්න එපා. මේ දේවල් කරා දැන් එතනින් එහාට ඊළඟට තියෙන දැඩි දඬුවම. ඒ නිසා කරන්න එපා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට වෛශ්‍රවණ දෙවියෝ කතාවක් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙම කියද්දී ඒක පිළිගන්න දෙවියන්ගේ කීමට අවනත වෙන යක්කු ඉන්නවා. හැබැයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සමහර හිතුවක්කාර යක්කු ඉන්නවා කියනවා දෙවියන් කියන එකවත් අහන්නේ නැති යක්කු. ඒක හරියට මේ වගේ උපමාවකුත් කියනවා. ඒ තමයි දැන් මේ දේශනාව කරන්නේ බුදුහාඳුරු ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටියදී. ගිජ්ජකූට පර්වතයේ අයිති වෙන්නේ රජගහනුවර. සේනීය බිම්බිසාර රජුරු තමයි රජගහනුවර පාලකයා. එතකොට වෛශ්‍රවණ දෙවියෝ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ රජගහනුවර පාලනය කරන්නේ සේනීය බිම්බිසාර රජුරු. රජුරු මේ නගරේ මේ රාජ්‍යයේ පාලනය වෙනුවෙන් නීති පනවලා තියෙනවා. හොරකම් කරන්න එපා. මේ වගේ අපරාධ කරන්න එපා. දඬුවම් දෙනවා. රජුරුවන්ගේ රාජ නීතියක් තියෙනවා රටක පාලනය කරන්න. හැබැයි මේ නීතිය කඩන හොරු ඉන්නවා. මංකොල්ලකාරයෝ ඉන්නවා. අපරාධකාරයෝ මේ රාජ්‍ය තුලම ඉන්නවා. කොච්චර රජුරුවෝ නීති දාලා කොච්චර වැරදිකාරයන්ව ගෙනහලා උල තිබ්බත් අඬ පෙර කකහ ගෙනහිලා මිනිස්සු අතර දඬුවම් දුන්නත් ඒ වැරදි කරන හිතුවක්කාර පව්කාර මිනිස්සු ඉන්නවා. ඒ වගේ තමයි කියනවා යක්කු අතරත් වෛශ්‍රවණ දෙවියන් මෙහෙම කරන්න එපා කියලා කොච්චර කිව්වත් දෙවියන්ගේ කීමට පිටින් ගිහිල්ලා බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට කරදර කරන්න ඉදිරිපත් වෙන දරුණු යක්කු ඉන්න පුළුවන්. එහෙම බැරි වෙලාවත් දෙවියන්ගේ කීමට එහා ගිහිල්ලා බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට කරදර බාධා කරොත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එතකොට අපි යක්ෂ සෙම්පතිවරු හරහා ඒ යක්කුන් වලට දඬුවම් දීලා ඔවුන්ව පාලනය කරනවා කියන. ඒක තමයි ලෝකේ පාලනය වෙන ක්‍රමය. ඔබ බලන්න සාමාන්‍ය මේ දෙවියන්ගේ යක්ෂ සෙම්පතිවරු හරහා යක්කුන්ට දඬුවම් දෙන ක්‍රමයක් කියන. ඒ වගේ තමයි මනුස්ස ලෝකේ.
දැන් ඔබ හිතන්න ඔබට කවුරු හරි මිනිස්සෙක් කරදර කරනවා. ඔබ මේක හොඳින් බේරගන්න බැයි නම් ඔබ නීතිය පිහිට පතන ඔබ එක්ක පොලිසිය යනවා. ගිහිල්ලා කියනවා මට මේ මිනිස්සෙක් ඉන්නවා මට හරි කරදරයි මෙන්න මේ මිනිස්සයාගෙන් මට හරි කරදරයි කියලා කියනවා. පොලිසියෙන් ගිය ගමන් මේ මිනිස්සයව හිරේ දාන්නේ නැහැ. පොලිසියට එහෙම කරන්න බෑ. පොලිසියෙන් කරන්නේ මේ මිනිස්සයව ඉස්සෙල්ලා ගෙන්නනවා. ගෙන්නලා මේක ප්‍රශ්නේ නඩුව විසඳනවා. ඒක අවවාද කරලා කියනවා ආයි එහෙම කරොත් උසාවි දානවා. ආයි කරොත් මේ විදියට එක්ක ගෙනල්ලා රිමන්ඩ් කරනවා. ආයි කරලා අහුවෙන්න එපා කියලා ඔන්න ඉස්සෙල්ලා ඔහුට එහෙමත් නැත්නම් අර වරප්‍රසාද කපා හරිනවා වගේ එක්කෝ ඇඟ බඳින්න කියනවා සතියක සැරයක් ඇවිල්ලා ලස්සම් කරන්න කියනවා. ඔහුට දැන් තව කරදර ගොඩක් ඊට පස්සේ පොලිසිය පෙනී ඉන්න කියනවා සැරින් සැරේ ඇවිල්ලා. එහෙම කියලාත් හරියන්නේ නැත්නම් නිතරම කරදර කරනවා නම් අන්න එතකොට නීති මගින් දඬුවම් කරනවා. ඒක දඬුවමක්. ඊට පස්සේ අල්ලගෙන ගිහිල්ලා හිරේ දාලා ඔහුට දඬුවමක් දෙන්නේ. එතකොට ඒ වගේ ඒ කාර්ය රාජ්‍යරුවන්ගේ කාර්ය රාජ දඬුවම් වල දඬුවම් දීලා තියෙනවා. එක්ක අතක් කපනවා, අත් දෙක කපනවා, උලින් දෝනවා මොනවා හරි ඒ කාලේ දසවද කියලා අපරාධකාරයන්ට දඬුවම් දෙනවා. ඒක බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ කාලේ බුදුහාමුදුරුවෝ දඬුවම් නවත්තන්න කියන්නේ හාහවුව කරන්න එපා කියලා. එතකොට වැරදි කාර්යයන්ට දඬුවම් එදා දුන්නා. ඒ වගේ වෛශ්‍රවණ දෙවියන් කියන බුදුහාඳුර ඉදිරියේ ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මේ හිතුවක්කාර යක්ෂයෝ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට තවදුරටත් දිගට කරදර කරනවා නම් දෙවියන්ගේ අවසරයෙන් ඒ දේ පවරනවා යක්කුන්ට දඬුවම් කරන යක්ෂ සෙම්පතිවරුන්ට. ඒ යක්ෂ සෙම්පතිවරුන්ට හඬ නගා කියන්න කියනවා. අන්න දැන් අමනුෂ්‍යයේ කරදර දිගට එනවා නම් ඒ යක්ෂ සෙම්පතිවරුන්ට හඬ නගා කියන ක්‍රමේ ආටානාටි සූත්‍රයේ තියෙන ඒ ක්‍රමේ ඊළඟට ඒ විස්තරේ තියෙනවා. කොහොමද කියන්නේ? කෑ ගහලා කියනවා. අයං යක්කෝ ගන්හාති මේ යක්ෂයෙක් මට කරදර කරනවා. අයං යක්කෝ ආවිසති මේ යකෙක් මට ආවේශ වෙනවා. අයං යක්කෝ හේටේති මේ යක්ෂයෙක් මට පීඩා කරනවා. අයං යක්කෝ විහෙටේති මේ යකෙක් මට බලවත් පීඩා කරනවා. අයං යක්කෝ හිංසති මේ යකෙක් මට හිංසා කරනවා. අයං යක්කෝ විහිංසති මේ යකෙක් මට බලවත් හිංසා කරනවා. අයං යක්කෝ නමුංචති මේ යකා මාව අතහැරලා යන්නේ මනේ මට දිගටම කරදර කරනවා කියලා ඔය විදිහට කෑ ගහලා කියනවා. ඒ කියන්නේ මේ එළියට ගිහිලා හූ තියන්න කියලා නෙමෙයි කියන්නේ. ඒ බුදුන් ඇඳලා මෙහෙම කියන්න. එහෙම කියනකොට ඒ කියන්නේ කාටද? ආටානාටි සූත්‍රයේ ඒක පවරන යක්කුන්ට දඬුවම් දෙන්නේ යක්ෂ සෙම්පතිවරු ගැන සඳහන් වෙනවා. ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝ භාරද්වාජෝ චන්දනෝ කාමසෙට්ටෝ නිගණ්ඩු චිත්තසේන ආලවක සාතාගිරි හේමවත ඔය වගේ යක්ෂ සෙම්පතිවරුන්ගේ නම් තියෙනවා. දෙවියන් ඒ අයට පවරනවා. ඊට පස්සේ ඒ යක්ෂ සෙම්පතිවරු ඇවිල්ලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට කරදර හිරිහැර කරන යමනුෂ්‍යයා වැදගෙන ගිහිල්ලා ඔහුට දඬුවම් කරනවා. එතකොට මෙන්න මේ විදිහට බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෙකුට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට අමනුෂ්‍යයන්ගේ නිවන් මඟ දියුණු කරගෙන යද්දි කරදර බාධා ඇති වුණොත් ඒ අයගේ ආරක්ෂාව පිණිස මෙන්න මේ ආටානාටිය නම් වූ දහම් පරයය ආරක්ෂා වෙන ක්‍රමයේ කියලා දෙන්නයි අපි මේ ආවේ කියලා ওই කතාව තමයි කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වෛශ්‍රවණ දෙවියන් මේ කතාව සම්පූර්ණයෙන් කියනවා මෙන්න මෙහෙමයි අපි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ ආරක්ෂා කරන්නේ. බුදුරජාණන් වහන්සේ සියල්ලම හොඳට අහගෙන ඉඳලා ඒක පිළිගත්තා. පිළිගත්තා විතරක් නෙමෙයි පසුවදා බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා කියනවා මහණෙනි ඊයේ රාත්‍රියේ මේ විදිහට සතරවරන් දෙවියන් ආව තනියමත් නෙමෙයි යක්ෂ නාග කුම්භාණ්ඩ ගාන්ධර්ව කියන මේ අමනුෂ්‍ය පිරිවර එකතු කරගෙන ආවේ. හැවිල්ලා මෙන්න මෙහෙම බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ රැකවරණය පිණිස පහසු විහරණය පිණිස ආරක්ෂාව පිණිස ඒ අයට නිවන් මඟ දියුණු කර ගැනීමේ කරදර බාධාවකින් තොරව ධර්ම මාර්ගේ ගමන් කරගන්න මේ ආටානාටිය නම් වූ දහම් පරයයක් ක්‍රමයක් කියලා ගියා. බුදුහාඳුරෝ ඒක අනුමත කරනවා කියෝ. අන්න ඒකයි ඒක බුද්ධ දේශනාවට දෙවියන් කිව්වත් බුදුහාඳුරෝ ඒක පිළිගත් අනුමත කරා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මුළු කතාවම බුදුමුවින්ම දේශනා කරලා භික්ෂූන් වහන්සේලාට කියනවා මහණෙනි මේක හොඳට මතක තියාගන්න. මේ ක්‍රමේ භාවිතා කරන්න. මේ ක්‍රමේ මේ දේශනාව කටපාඩම් කරගන්න, මතක තියාගන්න, පාඩම් කරගන්න. කැලෑවල වනාන්තරවල මොකද බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ ධර්ම මාර්ගේ වඩන්න ගිහිල්ලා සුහුම් වලට යනවා භාවනා කරන්න.
ගල්ලෙන් වල ඉන්න මහා කැලෑවල ඉන්න වනාන්තරවල හුද කලාව ජීවත්වෙනවා. එතකොට ඒ කැලෑවලට අධිග්‍රෝහිත සොහොන්වලට අධිග්‍රෝහිත නොයෙක් විදි අමනුස්්‍යයෝ ඉන්නවා. ඒ අමනුස්්‍යයන්ගේ නිතර කරදර බාධ ඇතිවෙන භික්ෂූන් වහන්සේලාට බුදුහාන්දුරු දැන් එළඹෙන පෝයනකොට වස් සමාදන් වෙන. ඒ වස්කාලෙ වස් සමාදන් වෙන තැන් ගැන විස්තර කරනකට බුදුරජාණන් වහසේ පෙන්ව සමහර භික්ෂූන් වහන්සේලා මං වස්කාලෙ වස් සමාදන් වෙනවා කියලා ගිහිල්ලා හොඳ ගල්ලෙනක් තෝරගෙන වස් සමාදන් වෙන. හැබැයි ටික දවසක් යනකොට තේරෙන්නේ මේක අමනුස්සයෙක් යක්ෂය කරක් ගත්ත තැන. ඔහුගෙන් කරදරෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙන ඒ වගේ තැනක් අතහැරල යන්න කියනවා. එතන ගැටි අමනුස්්‍යයත් එක්ක ඉන්න එපා අනතුරි වැටෙන්න්න පුළුව. වස් කැඩෙන්නෑ කියනවා එතන අතහැල්ල වෙන තැනක් හොයාගෙන යන්න කියනවා. එදකොට මේ වගේ බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයන්ට සමහරලාවට යක්ෂයන්ගෙන් ඊළඟට යක්කු විතරක් නෙමේ යක්ෂ නාග කුම්බාණ්ඩ ගහන්දරුව එතකොට මේ අමනුස්්‍යයන් අතර එක කොටස් එතකොට මේ අයගේ කරදර බාධාව අවහිර ධර්මමාර්ගය වඩන ශ්‍රාවකයන්ට ඇති වෙලා තියෙන. ඒ අයගේ ආරක්ෂා වෙනුවෙන් තමයි සතරවරන් දෙවියන් ඉදිරි පත්වෙලා මේ ක්‍රමය කියල දුන්නේ. ඒ නිසා පිංහතුනී මේ බුද්ධ දේශනා ගැන බොරු බයවල් ඇතිකරගන්න එපා. එක කෙනා කියන මේවා නිකං අර කට කතා වගේ හාහා කියන්න එපා කියන දන්නේ නෑ ඇයි මේක අහන්නත් එපා කියන ඕකට යක්කු වෙනවා කියපු ගමන් බය වෙනවා. ඒ නිසා මේ දේශනාව සඳහන් වෙන්නේ මොකක්ද? මේ දේශනාව කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටපු බලවත් දේශනාව. ඒ නිසා කෙනෙකුට ඇතිවන විපතකින් බේරෙන ක්‍රමයක් තමයි මේ බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයන් අමනුස්ස විපත්වලින් බේරගන්න ක්‍රමේ මේ තියෙන. ඒ නිසා ඒ දේශනා හොඳට සද්ධාවෙන් ඉගෙනගන්න ඒක අවශ්‍ය කොටස් කටපාඩන් කරගන්න බුදුන් අඳනකොට ඔය සත්බුදුවරු සිහි කරලා සත්බුදුවරුන්ට වන්දනා කරන්න දැන් කොච්චර ඔබ දන්නවා සත්බුදු වන්දනා තියනවා සත්බුදු පූජාවල් තියෙනවා තවත් එහාට ගිහිල්ලා සූවිසි බුද්ධ වන්දනා අටවිසි බුද්ධ වන්දනා එතකොට මේ බුදුවරුන්ට සිහි කරලා වන්දනා කරලා දෙවියන්ටත් පින් දෙන්න. මොකද සතරවරන් දෙවියන් කියන්නේ බුද්ධ ශාසනයට බැඳිච්ච බුදුහාන්දුරන්ගේ ජීවිතයත් එක ගොඩක් බැඳිච්ච පිරිසා. ඒ දෙවියන්ට පින් දෙන්න. ඒ අය තමයි මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන්නේ සතරවරන් දෙවියන්. ඒ දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්න මේ ධර්මමාර්ගය වඩාගෙන මං සිල්වත්ව ගුණවත්ව නිවන් මඟ ගමන් කරනවා. මේ යන ගමනේදී මට අමනුස්සයෙක්ගෙන් කරදරයක් නොවේවා අමනුස්සයෙක්ගෙන් බාධාවක් විපතක් නොවේවා යම් හේකින් සංසාරිකව හරි වෛර බැඳගත යක්ෂයෙක් අමනුස්සයෙක් මට කරදරයක් බාධාවක් කරන්න උත්සාහ කරනවා නම් මම මේ රකින්න ගුණධර්මවලින් සතරවරන් දෙවියන් මාව ආරක්ෂා කරත්වා. අන්න එහෙමයි ධර්මයෙන් රැකෙන්නේ. ඒ ඇරෙන්න මේ දේවාල ගානේ දුවන්න කියලා නෑ කොහෙවත් දේශනාවක. ධර්මයේ තියෙන්නේ ධර්මයේ තුල පිහිටලා ධර්මයෙන් රැකෙන ක්‍රමයක් තියෙන. තමන්ම සීලේක පිහිටලා ධර්මයේ තුලින් ආරක්ෂා වෙන්නේ ධර්මයේ හැසිරෙන කෙනා. අන්න ඒ නිසා ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්ම තමන්ගේ ආරක්ෂාව හදාගෙන ධර්මයේ කරා යන ක්‍රමේ බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. ඉතින් ඒ පිණිස ඔබට ධර්ම මාර්ගයේ වඩන ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට සිව්වණක් ශ්‍රාවකයන්ටම මේ ධර්ම දේශනාව මේ ධර්මානුශාසනාව ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයන්ට ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.